සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්න. නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මේ වෙනකන් රැස් කරගත්ත සියලු කුසල ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධම්මපද පාළියේහි සඳහන් වන තවත් වටිනා ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු පැනයකට පිළිතුරක් වශයෙන්මයි. මේ ගාථා රත්නයේ දේශනා කරන්නේ විශේෂයෙන් මේ පුජ්‍යලේකුගේ උසස් වීම, උසස් බව, ඒ වගේම පුජ්‍යලේකුගේ පහත් බව ඇති වෙන්නේ කුමක් නිසාද? සිත පෙරටු කරගෙනමයි. උසස් බවද පහත් බවද තීරණය කරන්නේ ඔහුගේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වයමයි කියන කාරණාව තහවුරු කරමින් තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ. සෝරෙය්‍ය කියන සිටු පුත්‍රයා මේ දේශනාවට මූලික වෙනවා. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සෙය්‍ය සෝනං තතෝ කරී. මේ ගාථා රත්නයේ සරල තේරුමක් මුලින් ටිකක් මතක් කළොත්, අම්මට අපි වෙනුවෙන් කරන්න බැරි දෙයක්, තාත්තට අපි වෙනුවෙන් කරන්න බැරි දෙයක්, අන්‍ය වූ ඥාති වර්ගයාට අපි වෙනුවෙන් කරන්න බැරි දෙයක්, මනාව පිහිටවා ගත්ත හිතට අපි වෙනුවෙන් කරන්න පුළුවන් කියන කාරණාව මේ ගාථා රත්නයේ පැහැදිලි කරනවා. අපි ඒක ටිකක් සාකච්ඡා කරමු. සවැත් නුවර ජීවත් වුණා සෝරෙය්‍ය කියලා තරුණ සිටුවරයෙක්. මහා ධනස්කන්ධයක් තිබුණ කෙනෙක්. එක දවසක් සෝරෙය්‍ය සිටුවරයා තමන්ගේ මිත්‍රයත් අඬගහගෙන ආරක්ෂක පිරිසත් එක්ක නාන්න යන්න පිටත් වුණා. පැන්සැනෙහෙන්න යන්න පිටත් වෙලා ඇතුල් නගරයෙන් පිට නගරයට පිටත් වෙලා ඔවුන්ගේ රථයේ ගමන් කරන වෙලාවේ දැක්කා
මහා කච්චායන කියන මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න සිවුරු පොරවනවා. භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩසිකා වඩින්න සිවුරු පොරවනවා. එතන ඉඳලා තියෙන මහා කච්චායනයන් වහන්සේ. ඉතින් සඳහන් කරනවා කච්චායන මහරහතන් වහන්සේ තනිකරම රන්වන් පාටයි කියලා. සංසාරේ කරගත්ත අසීමාන්තික කුසල් වල ප්‍රතිඵල. ඉතින් රන්වන් පාටයි උන්වහන්සේගේ සිරුර. දැන් අර සිවුර හදාගෙන පොරවනකොට උන්වහන්සේගේ උඩුකය තාමත් නිරාවරණ වෙලයි තියෙන්නේ. මේ රන්වන් සිරුර දැක්කට පස්සේ මේ සෝරෙය්‍ය කියන සිටුවරයට රාගසිතක් ඇති වුණා. ඒ රාගසිත නිසා ඔහුට හිතුණා අනේ මේ භික්ෂුව මගේ බිරිඳ වුණා නම් කියලා. ඒ මොහොතේම නැවත කල්පනා කළා නෑ උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කියලා. නමුත් මේ සිතුවිලි දෙක අතරතුර සෝරෙය්‍යට මහ පුදුම පරිවර්තනයක් වෙලා. මොකද්ද සෝරෙය්‍යට වෙන්නේ නැති පරිවර්තනය? සෝරෙය්‍ය සිටුවරයාගේ පුරුෂ ලිංග අතුරුදහන් වෙලා ස්ත්‍රී ලිංග ලැබිලා. දැන් ඔහුට ආයේ සමාජයට මුහුණ දෙන්න පුළුවන්ද? මෙතෙක්කල් පිරිමියෙක් හැටියට ඉඳලා හදිසියෙම කාන්තාවක් හැටියට සමාජයට යන්න පුළුවන්ද? ආන්ගේ ලැජ්ජාව නිසා. ඔහු තමන්ගේ මිත්‍රයාට කීවා මට ටිකක් ශරීර කෘත්‍ය කරන්න යන්න ඕනේ. ඒ නිසා මදක් වනරොද ගාව රථේ නවත්තන්න කියලා. ඉතින් කැලෑවට යාබදව අයිනි රථේ නතර කළා. ඔහු රථයෙන් බැහැලා කැලේට ගියා. හැබැයි ඉතින් සෝරෙය්‍ය අය ඒ කැලින් එළියට ආවේ නැහැ. ඔහු කැලේ දිගේම දීවා. ඔහුගේ පිරිස රැයින් රෑ වෙනකම් ඔහු හෙව්වා. හොයාගන්න බැරි වුණා. මේ කැලෑව දිගේ සතපුම් ගානක් ගිහිල්ලා ඔහු අනිත් පැත්තෙන් පාරට අවතීර්ණ වුණා තක්සලාවට යන පාර. තක්සලා නුවර යන පාර. මේ පාරේ දැන් ඉන්නේ සිටුවරයෙක් නෙමෙයිනේ. දැන් ඉන්නේ බොහොම ලස්සන තරුණිය කාන්තාවක්. මේ පාරේ යන වෙලෙන්දු දෙන්නෙක් ඇය දැක්කා. දැකලා හිටෙව්වා. හිටවල කතා කළා. ඉතින් ඇය තමන් කවුද කියන කතාව කිව්වේ නෑ. ඇය දැන් අම්මෙක් තාත්තෙක් නැති තරුණියක්. අර වෙලෙන්දු දෙන්න කල්පනා කළා. අපි සිටු කුමාරයා තාම විවාහ වෙලා නෑ. හැබැයි ඉතින් රූප ස්වභාවයත් එක්ක සිටු කුමාරයාට හොඳටම ගැලපෙනවා කියලා. එයත් නංගගත්ත රථේට. තක්සලා නුවරට එක්ක ගියා. සිටු කුමාරයාට කරුණු දැන්නුවා. ඔහු ඇය විවාහ කරගන්න කැමති වුණා. දැන් තක්සලාවේ සිටු කුමාරයා මැය විවාහ කරගෙන ඔවුන් එක ගෙදර ජීවත් වෙනවා. ඉතින් අර සිටු කුමාරයාට දාව දැන් මේ කාන්තාවට දරුවෝ දෙන්නෙක් ලැබුණා. දරුවෝ දෙන්නත් හදාගෙන ඇයි මේ මාලිගාවේ ජීවත් වෙනවා. නමුත් ඇගේ අතීත ප්‍රවෘත්තිය තාම මෙහි කවුරුවත්ම දන්නේ නැහැ. මෙහෙම කාලෙ ගෙවිලා යනකොට ඇය දැක්ක තමන්ගේ මාලිගාවේ උඩුමහන් තලාවේ ඉන්නකොට සිටුවරයෙක් වීදියේ ගමන් කරනවා. ඒ සිටුවරයා අඳුරගත්තා. අඳුරගෙන වහාම සේවකයෙක් අතේ පණිවිඩයක් යවුවා අර සිටුවරයට එන්න කියන්න කියලා. ඔහු මාලිගාවට ආවහම ඉතා උසස් විදිහට ආහාර පාන ආදී සංග්‍රහ කළා. ඔහු අහනවා මට මෙච්චර සලකන්නේ මාව අඳුරනවද කියලා. ඇයි කියනවා අඳුරනවා කියලා. නමුත් ඔහුට තේරෙන්නේ මේ කවුද කියලා. හාත්පසින්ම පිරිමි රූපයේ කාන්තා රූපයක් වෙලා නේද? ඉතින් අන්තිමට කීවා කවුද කියන්නේ? අර තැනැත්තිය සවැත් නුවර තොරතුරු අහනවා. සෝරෙය්‍ය ගැන තොරතුරු අහනවා. ඉතින් සෝරෙය්‍ය අතුරුදහන්නේ. අර වෙලෙන්ද කියන ඔහු අතුරුදහන්. කවුරු හරි ගෙනහිල්ලා මරන්න ඇති.
අපි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීලා ඔහුට පිනුත් අනුමෝදන් කළා කියලා. ඉතින් මෙහෙම කතා කරගෙන යනකොට අර තැනැත්තිය අර පුජ්‍යලයා ගෙනල්ලා හොඳට ආහාර පාන ආදී සංග්‍රහ කරලා අඳුරනවද නැද්ද කියන තොරතුරුත් අහලා ඔහුගෙන්ම ගමේ තොරතුරුත් අහලා සෝරෙය්‍ය ගැනත් අහලා අන්තිමට කියනවා යාළුවේ මම තමයි සෝරෙය්‍ය. අර පුජ්‍යලයට පුදුමිනුත් පුදුමයි. මොකද්ද මේ කියන කතාව කියලා කල්පනා. ඊට පස්සේ ඇහුවා ඇයි ඔබ ඔය தත්ත්වයටපත් උනේ? එතකොට අතීතේ මතක් කළා. ඔබට මතකද අපි දෙන්න අන්තිම දවසේ නාන්න ගියපු හැටි? මතකයි කිව්වා. පිණ්ඩපාතේ වඩින්නේ සිවුරු පොරව හිටපු භික්ෂුන් වහන්සේ නමක් දැක්කයි ඒත් මතකද කියලා ඇහුවා. හොඳට මතකයි. උන්වහන්සේ දැනටත් මේ නගරේ වැඩ ඉන්නේ මේ කාලේ කියලා කිව්වා. ඒ වෙලාවේ කියනවා යාළුවේ උන්වහන්සේ දැක්කහම උන්වහන්සේගේ ලස්සන සිරුර දැක්කහම මට රාගසිතක් ඉපදුනා. මට මුලින් හිතුණා උන්වහන්සේ මගේ බිරිඳ වුණා නම් කියලා. මං දෙවනුව ඒක වෙනස් කරගත්තා. උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කියලා. මේ සිතුවිලි දෙක අතර මාත් ස්ත්‍රියක් වෙලා ඉවරයි කියලා සඳහන් කළා. එතකොට මේ සිවුරු පොරවමින් හිටපු හාමුදුරුවෝ මහා කච්චායන මහරහතන් වහන්සේ මොන තරම් ගුණධර්ම නැද්ද? මේ ශාසනයේ 4 මහා තෙරවරුන්ගෙන් එක්කෙනෙක්. රහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා 4 වරන් තෙරවරු මේ ආදි වශයෙන් උසස් ගුණවලට අනුව මේ නම් කිරීම තියෙන්නේ. 4 මහා තෙරවරුන්ට උඩින් ඉන්නේ කවුද? ඊට උඩින් ඉන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම. ඒකෙනුත් මුගලන් මහරහතන් වහන්සේට උඩින් තමයි සාරිපුත්තයන් වහන්සේ වැඩ ඉන්නේ. එතකොට 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් අතර ඉන්න 4 මහා තෙරවරුන්ගේ කෙනෙක් මහා කච්චායනයන් වහන්සේ. සීල තේජසින් බබලෙනවා. දෙවියෝ බොහෝම ප්‍රිය කරනවා. සෙල්වතුන්ට දෙවියොත් මිනිස්සුත් අමනුෂ්‍යොත් ඒ තරම්ම ප්‍රිය කරනවා. ඉතින් මේ කරුණ කියහම අර පුජ්‍යලයා සඳහන් කළා ඒ කච්චායනයන් වහන්සේ තමයි හිටියේ. මේ කාලේ මේ නුවර තමයි වැඩවසන්නේ. සමාව ගත්තොත් ආය පරිවර්තනය වෙන්න පුළුවන්. නමුත් අපි සිටිය යුතු කාරණාව තමයි මේ ශාසනයේ සංඝයා කොයිතරම් ගුණවත්ද? යම් කෙනෙක් ඒ මහ සංගරුවන පිළිබඳව අල්ප මාත්‍ර වැරදි සිත ඇති කරගත්තොත් ඒකේ මොහොතේම ඵල දීලා තියෙනවා. එවන් වූ සංඝයා තමයි සංඝං සරණං ගච්ඡාමි කියලා අපි නම දෙන්නේ. ඒ තරම්ම ගුණ දරනවා. මේ කාරණාව විතරක් හිතන්නකෝ. සාමාන්‍ය ලෝකේ අපි කතා කරන්නේ කරන්න බැරි දේවල් අතර එකක් තමයි ස්ත්‍රියක් පුරුෂයෙක් කරන එක. ඒ වගේම පුරුෂයෙක් ස්ත්‍රියක් කරන එක. මේ ලෝකේ කරන්න බැරි දේවල්. නමුත් අපි ඒ බෑ කියලා හිතාගෙන ඉන්න දේවල් මේ බුද්ධ ශාසනයට නම් දූවිලිවත් වටින්නේ නැති දේවල්. දූවිලි මාත්‍රයක් වටින්නේ නැති දේවල්. ඒකනේ මේ සෝරෙය්‍යට මෙහෙම වුණේ. වැරදි හිතක් පහළ වුණා විතරයි. මොකක්ද ඇත්තටම මේකට හේතුව? හේතුව තමයි උන්වහන්සේලා සතු අසීමාන්තික ගුණකදම්බය. සීල තේජානුභාවය. ඒකයි මේකට හේතුව. වැරදි සිතුවිල්ලක්වත් සුදුසුමදි. ඉතින් මේ කාරණාව පැහැදිලි කරලා දුන්නාම අර කාන්තාව කෑම හැදුවා. වෙලෙන්ද ගිහිල්ලා රහතන් වහන්සේට ආරාධනා කරලා ගෙදරට වැඩමවගෙන ආවා. රහතන් වහන්සේට දම්පැන් පූජා කරලා මනාව වළඳවල සියල්ල ඉවර වෙලා අර ගෙදර කාන්තාව ගිහිල්ලා වැඳලා කීවා ස්වාමීනි කියලා මගේ අතීත කතාව කීවා. ස්වාමීනි මට සමා වෙන සේක්වා ඔබ වහන්සේ වෙනුවෙන් ඇති කරගත්ත වැරදි සිතුවිල්ලට.
ඉතින් ඒ කාන්තාවට සමාවත් දීලා ඉවර වෙනවත් එක්කම ස්ත්‍රීලිංග අතුරුදහන් වෙලා පුරුෂලිංග පහළ වුණා. දැන් පිරිමියෙක්. තමන්ගේ ස්වාමියාට කතා කරලා කීවා මේ තුච්ච නින්දිත සංසාරේ තවත් නම් මොහොතක් රැඳෙන්නවත් කැමති නෑ. ඔබේ ළමයි දෙන්න ඔබ බලාගන්න. මම පිටත් වෙනවා කියලා පිටත් වුණා ගෙදරින්. පිටත් වෙලා කියලා මහාන වුණා. මහාන වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් ගුණ පුරාගෙන ජීවත් වුණා. හැබැයි සඳහන් කරනවා මිනිස්සු මුල් කාලේ නම් හරියට කරදර කළා කියලා. මොකටද කරදර කරන්නේ? මිනිස්සු හොයාගෙන ඇවිල්ලා අහනවා ස්වාමීනි වැඩියෙන්ම ආදරේ තියෙන කුසෙන් බිහි කරපු දරුවන්ටද නැත්නම් තාත්තා කෙනෙක් හැටියට බිහි කරපු දරුවන්ටද කියලා. සඳහන් කළේ මුල් කාලේ නම් තමන්ගේ කුසෙන්ම ඉපදිච්ච දරුවන්ට වැඩියෙන් ආදරෙයි කියලා. පස්සේ කියන්න පටන් ගත්තා දැන් නම් මම කාටවත් ආදරේ නෑ කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා චෝදනා කළා රහත් නොවි රහත් බව කියන්න හදනවා. චෝදනාව බුදුරජාණන් වහන්සේ ළඟටම ගියා. අපේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා මගේ පුතා හැබැවින්ම සියල්ලෙන් අත මිදුණා කියලා. එතකොට තමයි පිරිසට තේරුණේ මේ සව් කෙලෙස් නැසලා සංසාරේ කෙරවල කරන්න ඉන්නේ මහ උතුමන් වහන්සේලා. කොයිතරම් ශ්‍රේෂ්ඨද? සෝරෙය්‍යට වෙච්ච පරිවර්තනය මොකක්ද? ඒකෙන් කලකිරිච්ච සෝරෙය්‍ය අන්තිමට නතර වුණේ සම්බුද්ධ ශාසනයේ. ශාසනය තුල මහා ගුණ දරාගෙන ජීවත් වෙලා මේ ශාසනය වෙනුවෙන් කළ යුතු උදාරතර වූ මෙහෙවරක් සම්පූර්ණ කරන්න උන්වහන්සේලා විශාල කැපකිරීම කළා. නමුත් දැන් කෙසේ වෙතත් සව් කෙලෙස් නැසලා රහත් වෙච්ච නිසා කුසෙන් බිහි කරපු දරුවන්ටත් කලින් තමන් නිසා ඉපදිච්ච දරුවන්ටත් දෙගොල්ලටම තියෙන කැමැත්ත මධ්‍යස්ථයි. ඒක රාග නිශ්චිත කැමැත්තක් නෙමෙයි. මධ්‍යස්ථයි. සම්බුද්ධ ශාසනයක තියෙන ශ්‍රේෂ්ඨත්වය. සංඝ පිරිසකගේ තියෙන අසීමාන්තික ගුණය. එවන් මහා සංඝරත්නය උදෙසායි අපි මේ සියලුම වන්දනාමාන සංඝං සරණං ගච්ඡාමි කියලා මහත් ගුණ දරනවා. අසීමාන්තික ගුණ දරනවා. ඒකයි මේ වාගේ සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැරි පරිවර්තනයක් සිද්ධ වෙන්නේ මේ ගුණ බව නිසා. ඉතින් අන්තිමට රහත් වුණා. ඒ රහත් වෙච්ච සෝරෙය්‍ය සිටුවරයා නිසා තමයි මේ ගාථාරත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ ගාථාරත්නයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කියලා කීවට කලින් පාඩම් කරගෙන ඉඳලා මූලික සූදානමකින්ද මේ දේශනාව කරන්නේ? එහෙම එකක් නෑ පින්නතුනි. ඒ අවස්ථාවට එළඹෙන්නේ කොයි වාගේ සිදුවීමක්ද? ඒක වෙනුවෙන් දහම් පදයක් දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේට තියෙන පුදුම හැකියාවක්. ඒකට ගැළපෙන්න බණක් කියන්නේ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ හැබැයිම සව් කෙලෙස් නැසල බව මතක් කළා. නමුත් දැන් රහත් වුණා. භික්ෂුන් වහන්සේලා අහපු ප්‍රශ්න ටිකටයි පිළිතුරු සපයන්න මේ ගාථාව දේශනා කළේ. ඒ රහතන් වහන්සේත් එතන වැඩ ඉන්න ඇති. භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනාව කළේ? අම්මට කරන්න බැරි දෙයක්, තාත්තට කරන්න බැරි දෙයක්, අන්‍ය වූ මගේ යයි සම්මත ඥාතීන්ට කරන්න බැරි දෙයක් විශේෂයෙන් සඳහන් කළා මේ හිතට කරන්න පුළුවන් කියලා. මේ හිතට ඒ තරම් දේවල් කරන්න පුළුවන්. ඒකනේ මේ කියලා තියෙන්නේ. නතං මාතා පිතා කෛරා. අම්මට කරන්න බැරි දෙයක්, තාත්තට කරන්න බැරි දෙයක් මේ හිතට කරන්න පුළුවන් අපි වෙන්නේ. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිනම්. කාටද දිසෝ කියලා කියන්නේ?
හොරුන්ට. දිසෝ දිසං යන්තං කෛරා. හොරෙක් හොරෙකුට යමක් කරයිද? වේරී වාපන වේරිනං. වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට යමක් කරයිද? ඒ දෙකම පින්නතුනි ඒ තරම් බිහිසුණු නෑ. මේ ලෝකේ අපිව මරන්න මොන තරම් පහත් බිහිසිනු වැඩ කරන්න පුළුවන්ද? කපල මරනවා, කොටල මරනවා, ඇනල මරනවා, වෙඩි තියලා මරනවා, බෝම්බ දාලා මරනවා. මිනිස්සු මරන්න යොදාගත්ත උපක්‍රම කොච්චර තියෙනවද? එහෙනම් දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරින. හොරෙක් හොරෙකුට යම් අපරාධයක් කරනවට වඩා වෛරක්කාරයෙකුට යම් අපරාධයක් කරනවට වඩා අතිශයම දරුණුයි, අතිශයම භයානකයි කියලා සඳහන් කළා හික්මවා ගත්තේ නැති හිත. ආන් ඒ නිසා දේශනා කරනවා මේ හිත සංවර කරන්න ඕනේ. අම්මට ඒක කරන්න බෑනේ. අම්මයි තාත්තයි ඔබයි මමයි වෙනුවෙන් ජීවිතේ කොච්චර දේවල් කළාද? හිතලා බලන්න මොන තරම් දේවල් කළාද කියලා. කොච්චර දුක් විඳලා තියෙනවද කියලා. උගන්වන්න මහන්සි වුණා. ගෙවල් දොරවල් හදලා දෙන්න මහන්සි වුණා. රැකී රස්සා ආරන් දෙන්න මහන්සි වුණා. ඔය අතර ගෙදර කටයුතු ඔක්කොම කළා. මේ සියලුම දේවල් කරගෙන අපිවත් පෝෂණය කරන අම්මට යටත් පිරිසෙන් අපිට සක්විති රජකමවත් දෙන්න පුළුවන්ද? අම්මා කෑම බීම දෙයි. අඳින්න පළඳින්න දෙයි. ණයට හරි සල්ලි හොයලා අපිට උගන්වයි. මේ තමයි මව්පියන්ට කරන්න පුළුවන් ටික. ආන් ඒ නිසා ධර්මයේ සඳහන් කළා අඩුම තරමේ සක්විති රජකමවත් මව්පියන්ට බැරි නම් දරුව වෙනුවෙන් දෙන්න. එතනින් එහාට කවර කතාවද කියලා සඳහන් කරන්නේ. ඒතර මව්පියන්ට කරන්න පුළුවන් බොහොම පුංචි වැඩ කොටසයි. ඥාතීන්ට කරන්න පුළුවන් අපි වෙනුවෙන් බොහොම පුංචි දෙයක් විතරයි. ඒකයි සඳහන් කළේ අඤ්ඤේ වාපි ඥාතක. සම්මා පනිහිතං චිත්තං සෙය්‍යසෝනං තතෝ කරි. සම්මා පනිහිතං චිත්තං මනාව පිහිටුවන ලද හිත සෙය්‍යසෝනං තතෝ කරි. ඒ සෙය්‍යසෝනං තතෝ කරි කියලා සඳහන් කළේ ඊතා උතුම් බවට පත් වෙනවා. මනාව පිහිටවන ලද හිත ඊතා උතුම් බවට පත් වෙනවා. එතකොට හිත මනාව පිහිටවනවා කියලා කියන්නේ රාගයට යන්න දෙන්නේ නැහැ. ද්වේෂයට යන්න දෙන්නේ නැහැ. මෝහයට යන්න දෙන්නේ නැහැ. රාග, ද්වේෂ, මෝහ කියන අකුසල චෛතසික ධර්මයන්ගෙන් ඉවත් වෙන්න ඕනේ. මේ අකුසලයන්ගෙන් අයින් වෙලා අපි මොනවද ඊළඟට කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිල් ආරක්ෂා කරන්න කියලා. නිත්‍ය වූ සීලේ පන්සිල්. පන්සිල් වලට අමතරව තියෙන සීලය අටසිල්, නවාංග, දසාංග, උපෝසත සිල්. ඒතර භාග්‍යතුන් වහන්සේ මොකද දේශනා කරන්නේ? මනාව තිසරණෙහි පිහිටලා සිල් ආරක්ෂා කරගන්න. තිසරණේ පිහිටලා සිල් ආරක්ෂා කරනවා වගේම දානයත් සම්පූර්ණ කරන්න ඕනේ. දැන් නිතර බණ අහලා හොඳට දන්නවා මරුණහම කෙනෙක් උපදින තැන තීරණය කරන්නේ සීලයයි. ඒ ඉපදිච්ච පුජ්‍යලයට ලැබෙන්න ඕනේ මොනවද කියන කාරණාව තීරණය කරන්නේ දානයයි. ওই දෙක සසරට අත්‍යවශ්‍යයි. සීලයයි දානයයි. භාවනාවත් ඒ වගේම තමයි. ආන් ඒක නිසා මනාව රැකගත්ත සීලයක් යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ සීල තේජසට අපි වෙනුවෙන් මොනවද කරන්න බැරි? අම්මට තාත්තට සක්විති රජකමවත් මට දෙන්න බැරි බව ඇත්ත. නමුත් මේ සීලයට කොච්චර දේවල් කරන්න පුළුවන් දේ පුජ්‍යලයා වෙන්නේ. අන් ඒ නිසයි පින්නතුනි සඳහන් කළේ සම්මා පනිහිතං චිත්තං මොනවට පිහිටුවන ලද හිත
සෙය්‍යසෝ ඊතා උතුම් සැපතකට තමන් පත් කරනවා. මනාව පිහිටවන ලද සිත ඊතා උතුම් තැනකට තමන් අරගෙන යනවා. එතකොට මේ මනාව පිහිටවන ලද හිත කියන තැන අපි ටිකක් සාකච්ඡා කළොත් තාම අපට පුළුවන් වුණාද හිත මනාව පිහිටවන්න? දැන් මේ සෝරෙය්යට වෙච්ච වැඩේ අපේ පින්නතුන් හිතලා බලන්න අපිට වෙන්නේ නැද්ද කියලා. රාගයේ තියෙන නිසා, කෙලෙස් වලින් උත්සන්න නිසා, සමහරවිට මේ වගේම ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම සම්බන්ධයෙන් රාගසිත ඇති කරගන්න ජීවිත ඕන තරම් තියෙනවා. නමුත් ඇයි සෝරෙය්යට වෙච්ච පරිවර්තනය වෙන්නේ නැත්තේ? මේ කාටවත් මහා කච්චායනයන් වහන්සේගේ ගුණේ ගාවට ලං වෙන්න පුළුවන්ද? ආන් ඒකයි එහෙම වෙන්නේ නැත්තේ. නැත්තම් මේ සමාජය දකින ස්ත්‍රී පුරුෂයන් සම්බන්ධයෙන් ඕන තරම් රාගසිත ඇති වෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අසුබ භාවනාවෙන් රාගය උපදින ආකාරය නැති කරන්න කියලා. අසුබ භාවනාවෙන් රාගයට හොඳම පිළියමනේ අසුබය. මනා පිළිවෙල අසුබය. අසුබයෙන් තමයි චිත්ත සංතානවල නොයෙක් ආකාරයෙන් බිඳි බිඳි ගොඩ නැගෙන රාගසිත විනාශ කරලා දාන්නේ. ඉතින් යමෙක් රාගයෙන් අයින් වෙන්න කැමති නම් අසුබ භාවනාව ප්‍රගුණ කරන එක හරි වටිනවා. එතකොට පුළුවන් රාගය පාලනය කරන්න. එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ හැම කාරණාවක් සම්බන්ධයෙන්ම අපි මේ රාග සිතින්, ද්වේෂ සිතින් බලන්න පටන් ගන්නවා. ඒක මහත් අකුසලයක්. එහෙනම් රාගයට ප්‍රතිවිරුද්ධව අසුභය තියෙනවා. කෝපයට ප්‍රතිවිරුද්ධව මොකද්ද තියෙන්නේ? ද්වේෂයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රී තියෙනවා. යමෙක් මෛත්‍රී කරනවා නම් වෛර කරන්නේ කියන කාරණාව මනාව තහවුරු කරනවා. යමෙක් පිළිකුල් භාවනාව වඩනවා නම් අන් ඒ පුද්ගලයා තමන්ට හොඳ ආරක්ෂකෙක්. ඒ මේ රාගසිත උපදිනවා කියලා කියන්නේ අකුසල්ම එන්නේ ඒත් එක්ක. නිරය පැත්තටම තමයි දුවන්නේ එතකොට. අන්න ඒක හින්දා මනාව තමන්ගේ හිත සිල් ගුණ මත පෝෂණය කරලා නොසිතිය යුතු පැත්තට යා නොදී කල යුතු දේ මත සංවර කරන්න හික්මවන්න කියලා දේශනා කරනවා. සම්මා පනිහිතං චිත්තං සෙය්‍යසෝනං තතෝ කරි. මනාව පිහිටුවන ලද හිත අපිට ගෙනල්ලා දෙන්නේ පුදුම සෝයක් කියලා සඳහන් කරනවා. පින්නතුනි, හොරෙකුට කරන අපරාධයකට වඩා, වෛරක්කාරයෙකුට කරන අපරාධයකට වඩා මේ වැරදි හිත අපිට කරන අපරාධේ ඊටාම බිහිසුණුයි කියලා සඳහන් කරන්නේ. මේ සංසාරේ කොච්චර කාලයක් දුරාපි ආවද? ඔබට මතකත් නැහැ, මට මතකත් නැහැ. අපිට මතක් කළාට වැටහෙන්නේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේ බව කියලා දුන්නේ. එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬාපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලානේ දේශනා කළේ. මේ සසර ගමනේ එතකොට මොන ඇඬිල්ලක් අඬලාද? සාගර ජලය වගේයි කියලා නෙමෙයි කියලා තියෙන්නේ. සාගර ජලයට වඩා වැඩි කියලා. එතකොට ඔය වාගේ සාගර දෙකක් තුනක් ඇඬුවද දන්නේ නැහැ එක අම්මෙක් වෙනුවෙන් සංසාරේ. නමුත් මේසා දීර්ඝ සසරක අපිට පුළුවන් වුණාද තාමත් මේ හිත හරියටම පාලනය කරන්න? මේ හිත හරියටම හික්මවා ගන්න? එච්චර කාලාන්තරයක් තිස්සෙත් බැරි වුණා නම් මේ කාලෙත් බොහෝ දෙනාට උනන්දුවක් නැති බව පේනවා. හිත සංවර කරගන්න උනන්දුවක් නැති බව පේනවා. ආන් ඒක හින්දා බුද්ධාන්තරයත් ලැබිලා, සම්මාදිට්ඨියත් ලැබිලා,
අවශ්‍ය සියලුම දේවලුත් ලැබිලා. ඒ සියල්ලම හම්බ වෙලා තියෙන වෙලාවේ අපි තව කුමක් සඳහා නිකන් කාලේ නිකරුණේ ගෙවුම්ද? ඒකයි අහන්න ඕනේ පින්නතුනි. අපි මෙහෙම ඉන්නේ නිරය ගැන තේරෙන්නේ නැති හින්දා. නිරය පිළිබඳව දැකලා නැති හින්දා. හැබැයි නිරය වැටහුණා නම්, නිරය දකින්න ලැබුණා නම් අපිට මේ අල්ලාගෙන තියෙන දේවල් අත්හරින්න සුළු මොහොතයි ගත වෙන්නේ. මොකද මේ අල්ලා ගැනීම මාව කොහාටද ගෙනියන්නේ? සංසාරේ හුඟක් ඈතට අරගෙන යනවා. මේ බැඳීම කියන එක සංසාරේ හුඟක් ඈතට අරන් යනවා. ආන් ඒක නිසා මේ හිත මනාව සීලයක පිහිටලා උතුම් සිල් ආරක්ෂා කරන භාවනාවක පිහිටවලා උතුම් ආකාරයෙන් භාවනා වඩන අකුසලයට යානොදී කුසලයේ මත රඳවගත්ත ශ්‍රේෂ්ඨ වටිනා උදාර ජීවිතයක් ඊටම වටිනවා. පුද්ගලයා උසස් කෙනෙක් වෙනවද? පුද්ගලයා පහත් කෙනෙක් වෙනවද? මේ දෙකම තීන්දුව කරන්නේ, දෙකම තීරණය කරන්නේ මේ හිතම තමයි. අන්න ඒක හින්දා අපි හැම වෙලාවෙම පින්නතුනි කල්පනා කරන්න ඕනේ. සිහිය ප්‍රඥාව ඇතුව ජීවත් වෙන්න ඕනේ. ඕක නැති වෙච්ච තැන ප්‍රාණඝාත සිද්ධ වෙනවා මටවත් තේරෙන්නේ නැහැ. ඒකනේ අපි කියන්නේ මදුරුවන්ට ගැහෙනවා කියලා. ගහනවා නෙමෙයි, ගැහෙනවා. සිහි නැති හින්දා එහෙම කියන්නේ. හොරකම් කරන්නේ ඒ සිහිය මදි හින්දා. වැරදි කාම සේවනය සිහිය මදි නිසා. ඒ කියන්නේ මේ හැමෝම සුරාපානය කරලා දින්නේ මේ සිහිය මදි කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. එළඹ සිටි සිහිය නැහැ. කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. කල යුත්තේ මොකද්ද කියලා දන්නේ නැහැ. සුදුස්සාද නුසුදුස්සාද කියන කාරණාව දන්නේ නැහැ. අන් ඒකයි සිහිය නැහැ කියලා සඳහන් කළේ. අනිත් එක තමයි සිහි නැතිකොට සිල්පද හරියට විනාශ වෙනවා. සිහි නැති වෙනවා කියලා කියන්නේ නින්දටම බැහැ වෙලා, කම්මැලි වෙලා, සුරා සූදුවට ලක් වෙලා, ප්‍රමාදී වෙලා මේ පුජ්‍යලයා ප්‍රමාදී වෙච්ච කෙනෙක්. එතකොට ප්‍රමාද වෙච්ච කෙනෙකුට ප්‍රමාදයේ උදෙසා ගුණ වර්ණනා කරනවට වඩා අප්‍රමාදී පුජ්‍යලයක් දකින්න එක හරි වටිනවා. මේ කරුණ හැම වෙලාවෙම තමන්ගේ ජීවිතයට එකතු කරගෙන කුසල් අකුසල් මනාව හඳුනගෙන කල යුත්ත නොකල යුත්ත තේරුම් අරගෙන තමන්ගේ හිත තමන්ම ගොඩනගන්න ඕනේ. ඒක වෙන කාටවත් ගොඩනගන්න පුළුවන්ද? හිත හදන්න බෑනේ වෙන කාටවත්. අම්මට පුළුවන්කම තියෙන්නේ මට අවවාදයක් කරන්න විතරයි. තාත්තට පුළුවන්කම තියෙන්නේ ඒකයි. මව්පියෝ ළඟ බොහොම කීකරුව අවවාදේ පිළිගත්තට මව්පියන්ගෙන් බැහැර වුණ ගමන්, රැකවරණයේ සපයන්නන්ගෙන් බැහැර වුණ ගමන් අපි කොහොමද කටයුතු කරන්නේ කියන කාරණාව අපිම හොඳ ආකාරව දන්නවා. ඒ නිසා පින්නතුනි මේ හිතෙන තැන යනවා. දූරං ගමන් ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්කන්ති මාර බන්ධන. එතකොට හිතෙන තැන යනවා කියලා මෙතන සඳහන් කරලා තිබුණට ඇත්තටම හිතට යන්න පුළුවන්ද කොහෙවත්? අපේ පින්නතුන් හිතන්නේ හිතට කොහෙවත් ගිය හැකිද කියලා? හිතට යන්න බෑ කොහෙවත්. ඉන්න තැන ඉඳලා කෙසඟක්වත් දුර යන්න බෑ. එතකොට එහෙනම් කොහොමද අපි මේ නොයෙක් අරමුණු ගන්න? සඳහන් කළා කලින් අරමුණ දැකලා අරගත්ත සංඥාව තමයි ඊ තියෙන්නේ කියලා. කලින් ගත්ත සංඥාව තියෙන්නේ. දැන් අනුරාධපුරේ කියලා කියපු ගමන්ම අපිට අනුරාධපුරේ ගියා වගේනේ. දැන් මහ මළුවේ ඉඳලා සෑය දිහා බලනවා වගේ සෑයත් හොඳටම මැවිලා පේනවා.
මළුවත් හොඳ ආකාරවම දකින්නවා දන්නවා. ඒ වුණාට හිතලා බලන්නකෝ. ඇමරිකාව දිහා පිළිබඳව අපිට කියන්න පුළුවන්ද මොකවත් එහි තියෙන දේවල්? අපි කියමු ඇමරිකාවේ රෝහලක තොරතුරු බලාගෙන ඉන්න කියලා. පුළුවන් වෙයිද මට කියන්න? හිතට යන්න පුළුවන් නම් හිත යවන්න තිබ්බා. නමුත් හිතට කොහෙවත් යන්න බෑ. හිත කියලා කියන්නේ එක තැන තියෙන වස්තුවක්. එක තැන උපදින වස්තුවක්. කලින් ගත්ත අරමුණු ඔස්සේ තමයි අපිට මේ පණිවිඩ දෙන්නේ. හැබැයි මේ හිත හික්මෙව්වොත් සුගතියට. හිතට ඕන හැටියට වැඩ කරන්න යවුවොත් දුගතියට. එහෙනම් මම මොනවද කරන්න ඕනේ? මම කල යුත්තේ මේ හිත පාලනය කරන එක. ඒක තමයි අපේ වගකීම. දුවන පයින් දඟලන හිත පාලනය කරන එක. ඒක පාලනය කරන්න නිකම්ම බෑ. ඒකට උත්සාහයක් තියෙන්න ඕනේ. ඒකට වීරියක් තියෙන්න ඕනේ. ඒකට හොඳ අත්හැරීමක් තියෙන්න ඕනේ. ආන් එහෙම වීරියෙන් උත්සාහයෙන් අත්හැරගත්තොත් තමන්ට සැලසෙන්නේ අතිවිශාල ලාභයක්මයි. හිතට තමයි හැම ක්ලේශයක්ම ආවේ. ජීවිතේ කරපු හැම කෙලෙස්ම මේ හිතත් එක්ක කළේ. ඒතර අපි තියෙන අභ්‍යන්තරයේ දුර්වර්ණ බව දකින්න ලැබුණා. කෙලස් කහටවල පිළිකුල් බව දකින්න ලැබුණා. අපි ක්ලේශයන්ගෙන් අයින් වෙන්න කොච්චර කටයුතු කරයිද? නමුත් ඒ සියල්ල අභ්‍යන්තරිකයි. ආන් ඒක නිසා තමන්ට යම් සිතුවිල්ලක් ආවත් ඒක විමර්ශනය කරන්න. මේකේ කෙරවලේ රාගය තියෙනවද? මේකේ කෙරවලේ ද්වේෂයද තියෙන්නේ? නැත්නම් මේ කෙරවල තියෙන්නේ මෝහයද? රාග, ද්වේෂ, මෝහ කියන අකුසල චෛතසිකයන්ගෙන් පිටුපාලා අලෝභ, මෛත්‍රිය මේ වගේ කාරණාවන්ගෙන් ජීවිතේ පුරවගෙන මෙලවත් සැපවත් කරගෙන පරලොවත් සැපවත් කරගන්න පුළුවන් මගකට යන්න බුද්ධාන්තරයත් එක්ක ලැබිච්ච ජීවිතෙන් ලොකු පළක් නෙලන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ නම් දේශනා කළේ දස දාන වස්තුවම සම්පූර්ණ කරගන්න කියලා. විශේෂයෙන් සඳහන් කළා මොනවද? මේ දස කුසල් කියලා කියන්නේ දාන, සීල, භාවනා. විශේෂයෙන් ඒ කාරණා තුන. ඊළඟටත් සඳහන් කළේ මොනවද? පින්දීම, පින් අනුමෝදන් වීම, පිදිය යුත්තන් පිදීම, මේ ආදී ගුණ ධර්ම අපි දියුණු කරන්න ඕනේ. බණ කීම, බණ ඇහිීම අපි ප්‍රගුණ කරගන්න ඕනේ. මෙන්න මේ ගුණ වගාව ජීවිතය තුළ වැඩි වැඩියෙන් සම්පූර්ණ වෙනකොට අපිට පුළුවන්කම තියෙනවා මනාව සිල් ගුණ ආරක්ෂා කරගෙන බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන අරගෙන තමන්ගේ හිත පාලනය කරගෙන සිතුවිලි වලට කැමති කැමති තැන යා නොදී මට ඕන දේ කරන හිතක් හදාගන්න පුළුවන් වෙන දවසට අපි හැමෝම දිනන දවස. දැනට අපි වහල්ලු. කාගේද? හිතේ වහල්ලු. හිතට වහල් වෙලා ඉන්නේ අපි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තුව මගේ ශාසනයේ සිතට වහල් වූවුන් නොවිය යුතුයි කියන කාරණාව. සදහැවතුන් එනවා, වන්දනාමාන කරනවා. මේ සියලු කරුණු එහෙමයි. නමුත් තමන්ගේ ජීවිත කාලයට කවදාවත් පහත් මිතුරෙකුගේ ඇසුරක් නොගත යුතුමයි කියලා දේශනා කළා. ඔහු මට කරන්නේම අනර්ථයක්. පහත් පුද්ගලයා කරන්නේම අනර්ථයක්. ඒකයි තනියම ජීවත් වුණත් එහෙම පුද්ගලයෙක් එක්ක ජීවත් වෙන්න එපා කියලා කිව්වේ. තමන්ට වඩා උසස් ගුණ දරන කෙනෙක් මුණ නොගැහෙන හැම මොහොතකම තමන්ට වඩා පහත් කෙනෙක් ඇසුරු කරන්න එපා කියලා කියන්නේ. ඇසුරු කළොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් මට හිතාගන්න බැරි මොහොතක නිරේට පාර හදනවා. සමහරට ලොකු උදව්වක් ඉල්ලනවා, ඒක හොරකමක්.
ඒක වංචාවක්. නමුත් ඔහුත් එක හිතවත්කම නිසා ඒකට යෙදෙන්න සිද්ධ වෙනවා. ඒකයි කිව්වේ එපා වුන් ඇසුරු කරන්න. දැන් මේ ගාථා රත්නේ පුරාවටම බලන්න. සෝරෙය්‍යගේ හිත කෙලෙස් වලින් පිරීලා රහතන් වහන්සේ දැක්කහම ඔහුට ඇති වුණේ රාගයක්. භික්ෂුන් වහන්සේ නමක් දැක්කහම හුඟක් දෙනා කරන්නේ දෝත එකතු කරලා වඳින එක. සෝරෙය්‍යට ඇති වෙන්නේ රාගය. සෝරෙය්‍ය කියලා කියන්නේ මේ ජීවිතෙන් රහත් වෙන්න තරම් පින් තියෙන කෙනෙක් නේ. එතකොට අපේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ මේ ජීවිතෙන් රහත් වෙන්න පුළුවන් කෙනාටත් ඒ වැරදි සිතුවිල්ල විපාක දෙන්නේ ඒ විදිහට නම් මට කොහොම විපාක දෙයිද කියලා තමයි හිතන්න ඕනේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවෙන් පෝෂණය කරන්න. හැම වෙලාවෙම හිතට වහල් බවින් අත මිදිලා දවසක මේ හිත මම කියන දේ කරන කෙනෙක් බවට පත් කරන්න ඕනේ. එහෙම කටයුතු කරගත්තේ නැත්තම් අපිව මේ සංසාර සාගරයේ තව চিරාත් කාලයක් ඈතට අරන් යනවා. සෝරෙය්‍ය සිටුවරයට වැරදුනා වගේම අපිටත් වරදිනවා. නමුත් සෝරෙය්‍යට කල්යාණ මිත්‍රයෝ හිටපු නිසා එකම ජීවිතයේ පරිවර්තන දෙකක් අවසානයේ සෝරෙය්‍යට පුළුවන් වුණා රහත් වෙන්න. නමුත් අපි හිත නිසා හරියට පව් කරනවා. එළඹ සිටි සිහිය ඇති කරන්න. හැම වෙලාවෙම සිහිය ප්‍රඥාව යොදවන්න. මනාව සිල් ගුණ ආරක්ෂා කරන්න. සිල් රකින්න ජීවිතයක තියෙන සතුට සිල් නැති කෙනෙකුට කවදාවත්ම හොයන්න බෑ. හැබැයි සිල් රකින්න නැතුව පිටපැත්තේ ඉඳගෙන සිල් රකින්න කෙනෙකුගේ අභ්‍යන්තර සතුට දකින්න පුළුවන්කමකුත් නැහැ. ඒක තමන්ම සම්පූර්ණ කරලා අත්දැකිය යුතු දෙයක්. සීලවන්තයා මොනතරම් සතුටින් ජීවත් වෙනවද කියලා. එනිසා ඔබත් සිල්වත් වෙන්න. මැරෙන වෙලාවට බය නැතුව මැරෙන්න ඕනේ. හුඟක් දෙනා මැරෙන්න බයයි. නමුත් මැරෙන වෙලාවට බය නැතුව මැරෙන්න ඕනේ. බය නැතුව මැරෙන්නේ කොහොමද එතකොට? අපි මේ ඉන්න විදිහට හිටියොත් නම් බයේ මැරෙන්න වෙනවා. බය නැතුව මැරෙන්න නම් තිසරණයි පන්සිලුයි අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට අමතරව තිසරණයි පන්සිලුයි දෙකට අමතරව බය නැතුව ජීවත් වෙන්න නම් උපෝසත සිල් හැකි හැම වෙලාවකම සම්පූර්ණ කරන්න ඕනේ. ඒතර කොහොමද බයක් නැතුව ජීවත් වෙනවා කියලා කියන්නේ? ඒක දේශනා කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි. භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ? බය නැතුව ජීවත් වෙන්න. සිල් ගුණ මත කටයුතු කරපු කෙනා මැරෙනකොට දන්නවා උපදින්නේ මීට වඩා හොඳ තැනක කියලා. ඉතින් මැරිලා ගිහිල්ලා උපදින්නේ මීටත් වඩා හොඳ තැනක නම් ඒ තාමත් මෙහාට වෙලා ඉන්න කල්පනාව කියලානේ අහන්න ඕනේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය ඉන්න අය ගැන නෙමෙයි මම කියන්නේ. යන්න කාලේ එළඹුණාම වහවහාම පිටත් වෙන්නයි තියෙන්නේ මේ. හැබැයි ඒක සතුටින්. එහෙම සතුටින් ගෙවුන ජීවිතයක් තියෙනවා නම් තවත් කෑලි බද්ධ කරගෙන මෙහි ඉන්න ඕනේ කියලා හිතෙන්නේ නෑනේ. ඒ බද්ධ කරලා හදන ජීවිතේ ආයේ වෙන තැනකින් අනිවාර්යෙන් මට වේදනාවක් අරගෙන ලෙඩක් මතුවෙනවනේ. මේක බද්ධ කරගත්තට. ඒ නිසා බද්ධ කර ජීවත් වෙනවට වඩා හොඳ තැනක යනවා කියලා හිතා ගන්න ඕනේ. මොකද මේ කාරණාව නතර කරගත්තත් වෙන ලෙඩක් එනවනේ. මේ ඇඟට වේදනාව දැනෙනවනේ. ඒකයි සඳහන් කරන්නේ. ඒක එකපාරම නතර කරලා දාන්න. කොහොමද එකපාර නතර කරන්නේ? ඉතින් එහෙම බද්ධ කිරීමක් ඕනේ නෑනේ. මීට වඩා හොඳ තැනක නම් උපදින්නේ. ප්‍රායෝගිකව කොයිතරම් කරන්න පුළුවන් වෙයිද දන්නේ හිතලා බලන්න. දහදියවත් දාන්න නැති තැනක නම් ඉපදෙන්න නියමිත. වහාම ඒ මාර්ගයට එන්න කියලා මේ කියන්නේ. ඒ නිසා අපි උත්සාහ කරමු. සංසාරේ අති දීර්ඝ කාලයක් Tamanට ඕන හැටියට ඇවිදපු හිත
බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයෙන් කීකරු කරගන්න. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදේ නිරන්තරයෙන් නොඅඩුව අපි සියලු දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.